පොඩක් පන්තියේ පටන් ගත්තේ පුතේ පොඩක් කියන්න ඕන පුතා දන්න දැන් තියරි රිවිෂන් ගාන නේද මේ මාසෙ ඉඳලා පුතේ තියරි රිවිෂන් දෙක රුපියල් 2000යි පන්ති ගාස්තු රුපියල් 2000යි සියලු විෂයන් වල සාමාන්‍ය ටියුෂන් පන්ති ගාස්තුවේ මම කියලා තියෙනවා සැපද තමයි අහන්න තියෙන්නේ හරිද රයිට් 2000යි මේ මාසෙ නම් තියරි රිවිෂන් රුපියල් 2000යි හරිද රයිට් මොකද කියන්නේ සැපද රයිට් ආනන්ද මෙහෙම ඔය තියරි රුපියල් 2000යි සියලු විෂයන් වල ගාස්තු රුපියල් 2000යි සිංහල පන්තියේ ඉඳලා ජෝග්‍රෆි පන්තියේ ඉඳලා සියලු පන්ති වල රුපියල් 2000යි තියරි රිවිෂන් හැබැයි පුතේ මම එහෙම ගාස්තුවකට යන්නේ නැහැ. මම පන්ති ගාස්තුව වැඩි කරනවා වෙනුවට අඩු කරනවා පුතේ. මම පන්ති ගාස්තුව අඩු කරන රුපියල් 1000ට. දැන් ඔබ බලනවා ඇති ඇයි මේ? හේතුව තමයි පුතේ මේ ආර්ථික වටපිටාව ඇතුලේ හරිද? මේ ආර්ථික වටපිටාව ඇතුලේ මේ ඇඳිලි නීතියත් එක්ක රස්සාව නැති වෙලා නේද? එක පැත්තකින් බඩු මිල උපරිමයට ගිහිල්ලා. ආල් කීයද? මේ සීනි කීයද? 220යි. මිනිස්සු අමාරුවටපත් වෙලා ඉන්න වෙලාව ගුරුවරයෙක් විදිහට මම රුපියල් 2000 පන්ති ගාස්තුවට යන්නේ. මට 2000 කියලා පන්ති ගාස්තුව ගුණම් ළමයි ගන්න එහෙම ප්‍රශ්නයක් නැහැ. හැබැයි රුපියල් 1000ට අඩු කරනවා. නම් මේ මාසෙ පන්ති ගාස්තුව රුපියල් 1000. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඔබට මෙවර නිබන්ධනය මට එවන්න සිද්ධ වෙන්නේ කුරියර් සේවාවෙන්. කුරියර් කළා තමයි නිබන්ධනය එවන්න වෙන්නේ. ඇයි? ඇඳිලි නීති ඉවත් වීමක් ඔය බලාපොරොත්තු වෙන්නේ. අයිට ඇඳිලි නීති ඉවත් කළත් පුතේ පුතාට ටියුට් ගන්න එන්න ගියොත් ඒකේ තව දානමක් තියෙනවා. දැනටමත් මගේ පන්තියේ ළමයි දෙන්නෙකුට කොරෝනා හැදිලා. පැහැදිලිද? මේක හැදුනොත් පුතේ හැදිලා සනීප වෙනවටත් වඩා දීර්ඝ කාලයක් පවතින අතුරු ආබාධ තියෙන්න පුළුවන්. පැහැදිලිද? ඒ නිසා කුරියර් සේවාවෙන් ඔබට ටියුට් එක දෙනවා. හැබැයි කුරියර් එකට ඔබේ ගෙදරට ගෙනල්ලා දෙන්න රුපියල් 300ක් යනවා. එතකොට ඔබට 1300ක් වැය වෙන්න සිද්ධ වෙනවා. 1300ක් වැය වෙනවා. හරිද? right. එතකොට පුතේ ලබන සතියේ ඔබේ රිවිෂන් එක පටන් ගන්න. හැබැයි රිවිෂන් එක පටන් ගත්තට ගාස්තු වැඩි වෙන්නේ. රුපියල් 2000යි. සාමාන්‍යයෙන් සියලු විෂයන් වල තියරි රිවිෂන් රුපියල් 2000යි. ලබන මාසෙ ඉඳලා. හැබැයි මම 2000 නෙවෙයි තිවිච්ච ගානක් අඩු කළා රුපියල් 1000යි. ටියුට් එක ඔබේ ගෙදරට එනවට රුපියල් 300ක් යනවා. ඒ කියන්නේ පන්ති ගාස්තුවේ වෙනසක් වෙන්නේ නැහැ. ඔබ ගිය මාසවල ගෙවුව පන්ති ගාස්තුවමයි. පැහැදිලිද? ඔබ ගිය මාසවල ගෙවුව පන්ති ගාස්තුවමයි. පන්ති ගාස්තුවේ වැඩිවීමක් සිද්ධ වෙන්නේ නැහැ. හරිද? right. එහෙනම් රුපියල් 2000යි අය කරන්න අවස්ථාව තියෙද්දි රුපියල් 1000ට අඩු කළේ. ඇයි? පුතාලගේ දෙමව්පියෝ ගැන හිතලා. පුතාලා ගැන හිතලා නෙමෙයි. ඔයාලගේ සල්ලි හම් කරන්නේ නැහනේ. ඔබේ දෙමව්පියන් ගැන හිතලා තමයි පන්ති ගාස්තුව අඩු කරේ. ඇයි? මේ දවස්වල මේ ආර්ථික රස්සාව නැහැ, බඩු මිල වැඩි වෙලා නේද? ඉතාලම අමාරුයි ජීවත් වෙන්නේ. පැහැදිලිද? අන්න ඒ නිසා පුතේ රුපියල් 1000. මේ රුපියල් 1000න් ටියුට් එක, Zoom charges, data වලට මේ වියදම් ටික අඩු වුණාට පස්සේ බොහොම සුළු මුදලක් ඉතුරු වෙන්නේ. හරිද? හැමෝම අමාරුවෙන් ජීවත් වෙන කාලේ ගුරුවරු විදිහට අපිත් අමාරුවෙන් ජීවත් වෙනාට ප්‍රශ්නයක් නැහැ. ඒක පුතේ ඔන්න පන්ති ගාස්තුව අඩු කරලා. ඊට පස්සේ පුතේ කුරියර් සේවාවට අවශ්‍යයි මෙන්න මේ තොරතුරු ටික. 6 වෙනිදා රට විවෘත කිරීමක් සිද්ධ වුණොත් ඔබට ඇවිල්ලා අරගෙන යන්න පුළුවන්. නැත්තම් පුතේ මෙන්න මේ විස්තර ටික මට දාන්න. 2022 කියන එක දාන්න උඩින්ම. පුතාගේ නම ලියන්න. පියා නම ලිපිනේ ලියද්දි ඔබේ මව හෝ පියාගේ නම සඳහන් වන පරිදි ලිපිනේ ලියන්න. නැත්නම් හොයාගන්න බෑ පුතේ. දුරකථන අංක දෙකක්.
දුරකථන අංක දෙකක් මට WhatsApp පණිවිඩයක් යොමු කරන්න. මෙන්න මේ තොරතුරු දාලා WhatsApp පණිවිඩයක් යොමු කරන්න. ඒ දරුවන්ට ගෙදරටම නිබන්ධනය ලැබෙන සලස්වන ආරක්ෂිතව ඉන්න. හරිද? ආරක්ෂිතව ඉන්න. නිබන්ධනය ඔබේ ගෙදෙට්ටම එනවා. රිවිෂන් ටියුට් එක, තියරි ටියුට් එක, පේපර් සෙට් එක ගෙදරටම එයි. මෙන්න මේ තොරතුරු මට යොමු කරන්න. 2022 කියන එක ඔබේ නම, ලිපිනය, දුරකථන අංකය යොමු කරන්න. හරිද? එතකොට අපිට නිවසටම නිබන්ධනය ලැබෙන්න සලස්වනවා. ඔන්න මේ අසීරු අවස්ථාවේ ගුරුවරයෙක් විදියට මට දෙන්න පුළුවන් උපරිම සහනය ඔබට දෙනවා. ඒ තමයි තියරි රිවිෂන් රුපියල් 2000යි, ඒක රුපියල් 1000ට අඩු කළා. පන්ති ගාස්තුව හරියටකින් අඩු කළා. දෙවෙනි එක ඔබේ නිවසටම ටියුට් එක ලැබෙන්න සලස්වනවා. හරිද? ඇයි? ඔබේ ආරක්ෂාව ගැන හිතලා. හරිද? හරියනම් පුතේ ඔන්න ඒ කරුණ හොඳට මතක තියාගන්න. මෙන්න මේ තොරතුරු ටික දාලා මට WhatsApp පණිවිඩයක් යොමු කරන්න. කුරියර් සේවාවට පාර්සල් ලබා දීම 4 වෙනිදා සිද්ධ වෙනවා. 4 වෙනිදා බාර දුන්නාට පස්සේ ඔබට 5 වෙනිදා, 5 වෙනිදා, 6 වෙනිදා වෙද්දී ඒවා ලැබෙයි. හරිද? රයිට්. හොඳයි අපි ලැබෙන ගන්න කැමති ඔබේ අදහස. මොකද හොඳයි දේ වැඩි. රයිට්. යා. අද මාතෘකාවට එන්න පුතේ. ලියන අද මාතෘකාව කෙටි කාලීන නිෂ්පාදන ක්‍රියාවලිය. කෙටි කාලීන නිෂ්පාදන ක්‍රියාවලිය. කෙටි කාලීන නිෂ්පාදන ක්‍රියාවලිය. දැන් ලස්සට මාතෘකාව පුතේ මොකක්ද? කෙටි කාලීන නිෂ්පාදන ක්‍රියාවලිය. ලස්සට මාතෘකාව ලියන්න පුතේ මොකක්ද? කෙටි කාලීන නිෂ්පාදන ක්‍රියාවලිය. හොඳයි. කෙටි කාලීන නිෂ්පාදන ක්‍රියාවලිය. කෙටි කාලීන නිෂ්පාදන ක්‍රියාවලිය. පුතේ අපි ගිය සතියේ සාකච්ඡා කරා කෙටි කාලයේ දියු කාලය. ඔබට මතක ඇති නේද? පුතේ මතක නැත්නම් අන්න මම YouTube එකට වීඩියෝ දෙක දාලා තියෙනවා. ඔබට බලන්න පුළුවන්. හරිද? YouTube එකට වීඩියෝ දෙක දාලා තියෙනවා පුතේ බලන්න පුළුවන්. හරිද? රයිට්. ඒවටත් වියදමක් යනවා. මේ අප්ලෝඩ් කරන්න ගියාම විශාල data ප්‍රමාණයක් යනවා. මේක එඩිට් කරගන්න වියදමක් යනවා. එඩිට් කරලා YouTube එකට අප්ලෝඩ් කරන්න එතනත් ලොකු වියදමක් යනවා පුතා. හරිද? රයිට්. පුතේ කෙටි කාලයකුයි මෙන්න මේක. අප ආයතනයක තියෙනවා මොන සාධකද? ස්ථාවර සාධක. ආයතනයක තියෙන මොන සාධකද පුතේ? ස්ථාවර සාධක. මොනවද? ගොඩනැගිල්ල, යන්ත්‍ර, භූමි. ගොඩනැගිල්ල, යන්ත්‍ර සහ භූමි. හරිද? භූමිය පර්චේස් 10. ගොඩනැගිල්ල, යන්ත්‍රය සහ භූමිය පර්චේස් 10. මෙන්න මේවට කිව්වා අපි මොන සාධක කියලාද පුතේ? ස්ථාවර සාධක. මේවට නමක් කිව්වා පුතේ. මොකද්ද නම? ස්ථාවර සාධක. ස්ථාවර සාධක. ඊට පස්සේ පුතේ මෙන්න මේවට කිව්වා විචල්්‍ය සාධක. මොනවද පුතේ? ශ්‍රමය, අමුද්‍රව්‍ය, ඉන්ධන, විදුලිය. මේවට කිව්ව මොන සාධක පුතේ? වෙනස් කරන සාධක, විචල්්‍ය සාධක. විචල්්‍ය දෝ. එහෙනම් පුතේ මොකක්ද මේ කෙටි කාලය කිව්වේ? මෙන්න මේකයි. නිෂ්පාදන ආයතනයක ස්ථාවර සාධක ටික නොවෙනස්ව තිබියදී. ස්ථාවර සාධක ටික ස්ථාවරව තියාගෙන විචල්්‍ය සාධක පමණක් වෙනස් කරමින් නිෂ්පාදනයේ යෙදෙන කාලයට කියනවා මොන කාලයද පුතේ? කෙටි කාලය. මොකක්ද පුතේ කෙටි කාලය කිව්වේ? මෙන්න කෙටි කාලය. නිෂ්පාදන ආයතනයක ස්ථාවර සාධක
ස්ථාවරව තබාගෙන විචල්්‍ය සාධක පමණක් වෙනස් කරමින් කටයුතු කරන කාලය අපි ගුව පුතේ මොන කාලයද? කෙටි කාලය. කෙටි කාලය. කොහොමද වෙන්නේ කොහොමද? මොකක්ද? නිෂ්පාදන ආයතනයක ස්ථාවර සාධක ස්ථාවරව තබාගෙන විචල්්‍ය සාධක පමණක් වෙනස් කරමින් නිෂ්පාදනයේ යෙදෙන කාලය මොන කාලයද පුතේ? කෙටි කාලය. හරිද? ලියන්න. වාක්‍යයක් ලියගෙන. එහෙනම් අද කතා කරන්නේ මේ කෙටි කාලීන නිෂ්පාදන ක්‍රියාවලිය ගැන. මොකද්ද කෙටි කාලය කියන්නේ? ගිය සතියේ 7-8 වතාවක් කිව්ව නේද? මොකද්ද කෙටි කාලය කියන්නේ? නිෂ්පාදන ආයතනයක ස්ථාවර යෙදවුම් ස්ථාවරව තබාගෙන විචල්්‍ය යෙදවුම් පමණක් වෙනස් කරමින් කටයුතු කරන කාලෙට කියන කෙටි කාලය. බෝඩ් එකේ විදියට කිව්වොත් පුතේ මොකද්ද බෝඩ් එකේ විදියට කිව්වොත්? යන්ත්‍ර ගොඩනැගිල්ල භූමිය කියන සාධක ටික ස්ථාවරව තියාගෙන ශ්‍රමය අමුද්‍රව්‍ය ඉන්ධන කියන දේවල් වෙනස් කරමින් නිෂ්පාදනයේ යෙදෙන කාලයට කියන මොන කාලයද පුතේ? කෙටි කාලය. right ලියමු කැටින්. යටිලන්නේ. නිෂ්පාදන ආයතනයක ස්ථාවර යෙදවුම් නිෂ්පාදන ආයතනයක ස්ථාවර යෙදවුම් නොවෙනස්ව තිබියදී නිෂ්පාදන ආයතනයක ස්ථාවර යෙදවුම් නොවෙනස්ව තිබියදී ස්ථාවර යෙදවුම් නොවෙනස් තිබියදී විචල්්‍ය යෙදවුම් පමණක් වෙනස් කරමින් නිෂ්පාදනයේ යෙදෙන කාලය කෙටි කාලයයි. යෙදෙන කාලය කෙටි කාලයයි. මම ආයි මුල ඉඳලා කියනවා පුතේ මෙන්න නිෂ්පාදන ආයතනයක ස්ථාවර යෙදවුම් ස්ථාවරව තබාගෙන විචල්්‍ය යෙදවුම් පමණක් වෙනස් කරමින් නිෂ්පාදනයේ යෙදෙන කාලය කෙටි කාලයයි. ආයි කියනවා මොකක්ද? නිෂ්පාදන ආයතනයක ස්ථාවර යෙදවුම් ස්ථාවරව තබාගෙන විචල්්‍ය යෙදවුම් පමණක් වෙනස් කරමින් කටයුතු කරන කාලය කෙටි කාලය. එනමුත් මොකද වෙන්නේ? මේ ගොඩනැගිල්ල වෙනස් කරන්නේ, යන්ත්‍ර 50 වෙනස් කරන්නේ, භූමිය වෙනස් කරන්නේ. මේකට යොදවන අමුද්‍රව්‍ය ශ්‍රමයේ ඉන්ධන විදුලිය කියන ඒවා විතරක් වෙනස් කරනවා, වැඩි කරනවා. එහෙම කටයුතු කරන කාලයට කියනවා කෙටි කාලය. හරිද? right. රුල කරලා යන්නේ. කෙටි කාලීන නිෂ්පාදන ක්‍රියාවලිය පහත උපකල්පන තුන කෙටිකාලීන නිෂ්පාදන ක්‍රියාවලිය
පහත උපකල්පන තුන මත පදනම්ව අධ්‍යයනය කෙරේ. කෙටිකාලීන නිෂ්පාදන ක්‍රියාවලිය පහත උපකල්පන තුන මත පදනම්ව අධ්‍යයනය කෙරේ. කෙටිකාලීන නිෂ්පාදන ක්‍රියාවලිය පහත උපකල්පන තුන මත පදනම්ව අධ්‍යයනය කෙරේ. පහත උපකල්පන තුන මත පදනම්ව අධ්‍යයනය කෙරේ. හරිද? රයිට්. මෙන්න පුතේ කතාව. මේ කෙටිකාලීන නිෂ්පාදන ක්‍රියාවලිය අපි උපකල්පන තුනක් මත පදනම්වයි ඉගෙන ගන්න. කෙටිකාලීන නිෂ්පාදන ක්‍රියාවලිය උපකල්පන තුනක් මත පදනම් වෙලා ඉගෙන ගන්න. මොකද කෙටිකාලීන නිෂ්පාදන ක්‍රියාවලිය කිව්වේ ස්ථාවර සාධක ස්ථාවරව තබාගෙන විචල්්‍ය දෝම් පමණක් වෙනස් කරමින් කටයුතු කරන කාලය. මේ කෙටිකාලීන නිෂ්පාදන ක්‍රියාවලිය පුතේ අපි අධ්‍යයනය කරන්නේ උපකල්පන තුනක් මත පදනම් වෙලා. මොකක්ද මේ උපකල්පන තුන? මෙන්න පුතේ. පළවෙනි උපකල්පනය අපි ලියලා සාකච්ඡා කරමු. දැන් අංක 1 ඇතැම් යෙදවුම් ස්ථාවරව පැවතීම. පළවෙනි උපකල්පනය ඇතැම් යෙදවුම් ස්ථාවරව පැවතීම. ඇතැම් යෙදවුම් ස්ථාවරව පැවතීම. ඇතැම් යෙදවුම් ස්ථාවරව පැවතීම. හරිද? රයිට්. ඇතැම් යෙදවුම් ස්ථාවරව පැවතීම. පුතේ කෙටිකාලීන නිෂ්පාදන ක්‍රියාවලියේ පළවෙනි උපකල්පනය තමයි මෙන්න මේක. මොකක්ද? ඇතැම් යෙදවුම් ස්ථාවරව පැවතීම. හරිද? ඇතැම් යෙදවුම් ස්ථාවරව පැවතීම. මෙන්න ඇතැම් යෙදවුම් කියමු මෙන්න මේවා. එහෙනම් කෙටි කාලය තුල පුතේ මෙන්න මේ යෙදවුම් ස්ථාවරයි. කෙටි කාලය තුල මෙන්න මේ යෙදවුම් ස්ථාවරයි. මොනවද යෙදවුම් ස්ථාවරය තියෙන්නේ? ස්ථාවර යෙදවුම්. මොනවද? ගොඩනැගිල්ල, භූමිය, යන්ත්‍ර. එහෙනම් මේ ගොඩනැගිල්ල, භූමිය, යන්ත්‍ර කියන මේ යෙදවුම් කෙටි කාලය තුල මොකෝ වෙන්නේ පුතේ? ස්ථාවරයි. එහෙනම් අපි කියනවා පළවෙනි උපකල්පනය තමයි ස්ථාවර යෙදවුම් ස්ථාවරයි. වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් කියනවා පුතේ කෙටිකාලීන නිෂ්පාදන ක්‍රියාවලියේ පළවෙනි උපකල්පනය තමයි මෙන්න මේක. ස්ථාවර යෙදවුම් ටිකක් තියෙනවා. ඇතැම් යෙදවුම් ස්ථාවරයි. මොනවද පුතේ මේ ස්ථාවරව තියෙන යෙදවුම් මට කියන්නේ? ගොඩනැගිල්ල, භූමිය, යන්ත්‍ර. හරිද? රයිට්. දෙවෙනි උපකල්පනය අංක 2 උපකල්පනය. අංක 2 උපකල්පනය ලියන්න. සියලුම විචල්්‍ය යෙදවුම් සමජාතීය වීම. 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 හරිද? රයිට්. ඒ කියන්නේ මේක ඇත්තේ. සමජාතීය කියන්නේ මොකක්ද? එකම ජාතියේ කියන එක. සමජාතීය කියන්නේ මොකක්ද පුතේ? එකම ජාතියේ කියන එක. එහෙනම් අපි කියන මොකක්ද?
සමජාතීය කියන්නේ එකම ජාතියේ කියන එකයි. තොරන්න විචල්්‍ය දෝමෙන් ශ්‍රමය කියන්නේ එකක්, අමුද්‍රව්‍ය කියන්නේ එකක්, ඉන්ධන කියන්නේ එකක්, විදුලිය කියන්නේ එකක්. නේද? ශ්‍රමය කියන්නේ එකක්, අමුද්‍රව්‍ය කියන්නේ එකක්, ඉන්ධන කියන්නේ එකක්, විදුලිය කියන්නේ එකක්, විවිධයි. පැහැදිලිද? විවිධයි. හැබැයි අපි උපකල්පනයක් කරනවා පුතේ. මොකක්ද උපකල්පනය? මේ සියලුම විචල්්‍ය දෝම් එකම ජාතිය. ඒ කියන්නේ සියලු විචල්්‍ය දෝම් එකම ජාතියේ සමජාතීයයි කියලා. එහෙනම් ශ්‍රමය, අමුද්‍රව්‍ය, ඉන්ධන, විදුලිය කියන්නේ විවිධ ජාතියනේ. ශ්‍රමය කියන්නේ එකක්, විදුලිය කියන්නේ එකක්, ඉන්ධන කියන්නේ එකක්, විවිධයි. හැබැයි අපි උපකල්පනයක් කරනවා. සිතා ගැනීමක් කරනවා. මොකක්ද? සියලු විචල්්‍ය දෝම් සමජාතීයයි. එහෙනම් කෙටි කාලය තුල මෙන්න මේ සියලුම විචල්්‍ය දෝම් මොන ජාතියයිද? සමජාතීය. හරිද? right. ලියන්න ඊළඟ අංක 3. නිෂ්පාදන තාක්ෂණය නිෂ්පාදන තාක්ෂණය නොවෙනස්ව පැවතීම. නිෂ්පාදන තාක්ෂණය නොවෙනස්ව පැවතීම. නිෂ්පාදන තාක්ෂණය නොවෙනස්ව පැවතීම. හරිද? right. නිෂ්පාදන තාක්ෂණය නොවෙනස්ව පැවතීම. එහෙනම් බලන්න පුතේ උපකල්පන 3. එහෙනම් බලන්න උපකල්පන 3. කෙටි කාලීන නිෂ්පාදන ක්‍රියාවලිය මෙන්න මේ උපකල්පන 3 මත පදනම් වේ. මොකද උපකල්පන 3? ඇතැම් යෙදවුම් ස්ථාවරයි. ඒ කියන්නේ ස්ථාවර යෙදවුම් ස්ථාවරයි. දෙවෙනි එක සියලු විචල්්‍ය යෙදවුම් සමජාතීයයි. අමුද්‍රව්‍ය, ශ්‍රමය, ඉන්ධන, විදුලිය කියන සියලුම විචල්්‍ය යෙදවුම් සමජාතීයයි. සමජාතීය කියන්නේ මොකක්ද? එකම ජාතිය. එකම ජාතිය. ඊට පස්සේ සියලු විචල්්‍ය යෙදවුම් සමජාතීයයි. ඊළඟ නිෂ්පාදන තාක්ෂණය ස්ථාවරයි. නිෂ්පාදන තාක්ෂණය ස්ථාවරයි. හරිද පුතේ? නිෂ්පාදන තාක්ෂණය ස්ථාවරයි. හොඳයි. හොඳ උස්මක් ගන්න. right. අපි යමු ඊළඟ. මෙන්න පුතේ අපි ඊළඟට මාතෘකාව ලියනවා මෙන්න මෙහිම. අනුමාතෘකාවක් ලියන්න. කෙටි කාලීන නිෂ්පාදන ක්‍රියාවලිය කියන එක තමයි ප්‍රධාන මාතෘකාව. අපි ලියපු අනුමාතෘකාවක් ලියන්න පුතේ. කෙටි කාලීන නිෂ්පාදන ක්‍රියාවලිය තුල භාවිතා වන කෙටි කාලීන නිෂ්පාදන ක්‍රියාවලිය තුල භාවිතා වන සංකල්ප. 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 මෙන්න පුතේ කෙටි කාලය තුල භාවිතා වන සංකල්ප. දැන් මේ බලන්න හොඳට. කෙටි කාලීන නිෂ්පාදන ක්‍රියාවලිය තුල භාවිතා වන සංකල්ප. හරිද? right.
වාක්‍යයක් ලියලිය පුතේ. වාක්‍යයක් ලියන්න. ස්ථාවර යෙදවුම් සමග ස්ථාවර යෙදවුම් සමග ස්ථාවර යෙදවුම් සමග විචල්්‍ය යෙදවුම් වෙනස් කරන ස්ථාවර යෙදවුම් සමග විචල්්‍ය යෙදවුම් වෙනස් කරන ස්ථාවර යෙදවුම් සමග විචල්්‍ය යෙදවුම් වෙනස් කරන කෙටිකාලීන නිෂ්පාදන ක්‍රියාවලිය තුල කෙටිකාලීන නිෂ්පාදන ක්‍රියාවලිය තුල පහත සංකල්ප තුන මතුවේ. කෙටිකාලීන නිෂ්පාදන ක්‍රියාවලිය තුල පහත සංකල්ප තුන මතුවේ. කෙටිකාලීන නිෂ්පාදන ක්‍රියාවලිය තුල පහත සංකල්ප තුන මතුවේ. පහත සංකල්ප තුන මතුවේ. මේ බලන්න හොඳට. පහත සංකල්ප තුන මතුවේ. මේ බලන්න. ඔන්න මම දැන් උදාහරණයක් ගන්න. අර සංකල්ප තුන මතුවේ. අපි පළවෙනි සංකල්ප ලියලා පුතේ අංක 1 ලියන්න මෙන්න පළවෙනි සංකල්පය. ස්ථාවර යෙදවුම ස්ථාවරව තියාගෙන විචල්්‍ය යෙදවුම පමණක් වැඩි කරන මේ කෙටිකාලීන නිෂ්පාදන ක්‍රියාවලිය ඇතුලේ මෙන්න මේ සංකල්ප තුන මතුවේ. පළවෙනි එක ලියන්න පුතේ මුළු නිෂ්පාදිතය total product TP මුළු නිෂ්පාදිතයේ total product TP ලස්සන ලියන්නේ මුළු නිෂ්පාදිතයේ ඉංග්‍රීසි නම total product සංකේතයේ තාම දෙකක් TP හොඳයි. හරිද? right. පුතේ මුළු නිෂ්පාදිතය කියන්නේ මෙන්න මේක. අහගන්න. දැන් ඔන්න තියෙනවා පුතේ ස්ථාවර යෙදවුම් ටික. ඔන්න තියෙන ස්ථාවර යෙදවුම් ටික. මොනවද ස්ථාවර යෙදවුම්? ගොඩනැගිල්ලයි යන්ත්‍ර 50යි භූමිය පර්චේස් 10යි. ඔන්න තියෙන ස්ථාවර යෙදවුම් ටික මොනවද පුතේ ස්ථාවර යෙදවුම් ටික? ගොඩනැගිල්ලයි යන්ත්‍ර 50යි භූමිය පර්චේස් 10යි. දැන් අපි පුතේ මේකට දාන විචල්්‍ය යෙදවුම් ඔන්න මම ගන්න ශ්‍රමය. විචල්්‍ය යෙදවුම් ගොඩක් තියෙනවනේ. ශ්‍රමය, අමුද්‍රව්‍ය, ඉන්ධන, විදුලිය, ජලය. මම එකක් ගන්න ශ්‍රමය. මම ගත්ත මොකද්ද ශ්‍රමය. දැන් බලන්න තියෙන්නේ මම එක ශ්‍රමිකයෙක් දාලා. මේ ගොඩනැගිල්ලට යන්ත්‍ර 50ටයි එක ශ්‍රමිකයෙක් දාලා. ඔන්න ශ්‍රමිකයෝ එකයි. එයා ගිහින් පුතේ කර්මාන්තශාලාව ඇතුලේ හැදුවා භාණ්ඩ ඒකක 10යි. අන්නේ 10ට කියනවා පුතේ නම මොකද්ද කියන්නේ? මුළු නිෂ්පාදිතය. අන්නේ 10ට නමක් කියනවා පුතේ මොකද්ද කියන නම? මුළු නිෂ්පාදිතය. එහෙනම් ස්ථාවර යෙදවුමට විචල්්‍ය යෙදවුම් එකක්. ශ්‍රමිකයෙක් දෑවම පුතේ
මුළු නිෂ්පාදනය කීයද 10යි. මම තව එකෙක් දාන්න. තව ශ්‍රමිකයෙක් දාන්න. දෙවනි ශ්‍රමිකයා දාපු පාර පුතේ මුළු නිෂ්පාදිතය 24යි. එහෙනම් කර්මාන්තශාලාවට ශ්‍රමිකයෝ දෙන්නෙක් දැවම මුළු නිෂ්පාදිතය එනවා කීයද 24. එහෙනම් කර්මාන්තශාලාවට ශ්‍රමිකයෝ දෙන්නෙක් දැවම මුළු නිෂ්පාදිතය එනවා කීයද පුතේ 24. තව එකෙක් දාන්න. තව එකෙක් දාන්න. අන්න පුතේ තවත් ශ්‍රමිකයෙක් දාන්න දැන් කීයද 3 දෙනෙක්. තවත් ශ්‍රමිකයෙක් දාන්න දැන් කීයද 3 දෙනෙක්. 3 දෙනා දැවම් පුතේ දැන් කීයද? මෙන්න නිෂ්පාදන ඒකක සංඛ්‍යාව එනවා පුතේ 39. නිෂ්පාදන ඒකක සංඛ්‍යාව 39. තව එකෙක් දාන්න. දැන් ශ්‍රමිකයෝ 4යි. පුතේ නිෂ්පදවනවා ඒකක 60ක්. අන්න පුතේ නිෂ්පාදන මේ ස්ථාවර සාධක ප්‍රමාණයකට විචල්්‍ය යෙදවුම් ප්‍රමාණයක් එකතු කළා. ලැබෙන මුළු භාණ්ඩ ප්‍රමාණයට කියනවා නමක් මුළු නිෂ්පාදනය. ආයකමයිකයෝ ස්ථාවර යෙදවුම් ප්‍රමාණයට විචල්්‍ය යෙදවුම් ටිකක් එකතු කළා. ලැබෙන මුළු භාණ්ඩ ප්‍රමාණයට කියනවා මුළු නිෂ්පාදිතය. මුළු නිෂ්පාදනය. එහෙනම් ආයි කියන්න පුතේ මොකක්ද? මුළු නිෂ්පාදනය කියන්නේ ස්ථාවර යෙදවුම් ටිකට විචල්්‍ය යෙදවුම් ටිකක් එකතු කළා. ස්ථාවර යෙදවුමට විචල්්‍ය යෙදවුම් සංඛ්‍යාවක් එකතු කළාම ලැබෙන මුළු භාණ්ඩ ඒකක ප්‍රමාණයට කියනවා නමක් මොකද කියන්නේ? මුළු නිෂ්පාදිතය. total product. බලන්න. ස්ථාවර යෙදවුමට ශ්‍රමිකයෝ 4 දෙනෙක් දැවම ලැබෙන ප්‍රතිඵලය භාණ්ඩ ඒකක 60යි. ඒ භාණ්ඩ ඒකක 60ට කියනවා පුතේ මුළු නිෂ්පාදිතය. හරිද? right ලියන්න යටින් මුළු නිෂ්පාදිතය යනු ලස්සන යන්නේ මුළු නිෂ්පාදිතය යනු මුළු නිෂ්පාදිතය යනු මුළු නිෂ්පාදිතය යනු මුළු නිෂ්පාදිතය යනු ප්‍රථම යන්ත්‍ර ගන්න ස්ථාවර යෙදවුම් සමග ස්ථාවර යෙදවුම් සමග ස්ථාවර යෙදවුම් සමග විචල්්‍ය යෙදවුම් ස්ථාවර යෙදවුම් සමග විචල්්‍ය යෙදවුම් ස්ථාවර යෙදවුම් සමග විචල්්‍ය යෙදවුම් මිශ්‍ර කරමින් ස්ථාවර යෙදවුම් සමග විචල්්‍ය යෙදවුම් මිශ්‍ර කරමින් නිෂ්පාදනයේ යෙදෙන විට මිශ්‍ර කරමින් නිෂ්පාදනයේ යෙදෙන විට නිෂ්පාදනයේ යෙදෙන විට ලැබෙන නිෂ්පාදන ප්‍රතිඵලයයි විට ලැබෙන නිෂ්පාදන ප්‍රතිඵලයයි ස්ථාවර යෙදවුම් සමග විචල්්‍ය යෙදවුම් මිශ්‍ර කරමින් නිෂ්පාදනයේ යෙදෙන විට ලැබෙන නිෂ්පාදන ප්‍රතිඵලයයි. ආයි කියමු
මුළු නිෂ්පාදනය යනු ස්ථාවර හේතුන් සමග විචල්්‍ය හේතුන් මිශ්‍ර කරමින් නිෂ්පාදනය දෙන විට ලැබෙන නිෂ්පාදන ප්‍රතිඵලයයි. මෙය භාණ්ඩ ඒකක මගින් මනිනු ලැබේ. මෙය භාණ්ඩ ඒකක මගින් මනිනු ලැබේ. මෙය භාණ්ඩ ඒකක මගින් මනිනු ලැබේ. හරිද? right. එහෙනම් පුතේ මෙන්න මෙහෙම කියයි. නිෂ්පාදන ආයතනයක ස්ථාවරයේදුම් ස්ථාවරව තබාගෙන විචල්්‍යයේදුම් විතරක් වැඩි කරන කාලේ කෙටි කාලය. ඒ කෙටි කාලයේ ස්ථාවරයේදුමට විචල්්‍යයේදුම් ටිකක් එකතු කළාම ඒ කියන කෙටි කාලේ ස්ථාවරයේදුමට විචල්්‍යයේදුම් ටිකක් එකතු කළාම ලැබෙන මුළු භාණ්ඩ ප්‍රමාණයට කියනවා පුතේ නමක් මුළු නිෂ්පාදිතය. ලැබෙන මුළු භාණ්ඩ ප්‍රමාණයට නමක් කියන මොකද්ද කියන්නේ? මුළු නිෂ්පාදිතය. හරිද? right. මුළු නිෂ්පාදිතය. යා. හොඳයි. මුළු නිෂ්පාදිතය. දෙවනි සංකල්පයට යනවා. එහෙනම් අපි තව එකක් ලියමු. ස්ථාවර යෙදවීමට ශ්‍රමිකයෝ 5 දෙනෙක් දැවුවා. මුළු නිෂ්පාදිතය කීයද? 5 දෙනෙක් දැවුවොත් අපි කියනවා පුතේ මුළු නිෂ්පාදිතය වෙන්න 100. 5 දෙනෙක් දැවුව 100ක් අද. එහෙනම් ස්ථාවර යෙදවීම ටිකට ශ්‍රමිකයෝ 5ක් දැවුවොත් නිමවුම 100. ලියන්න පුතේ මාතෘකාව. දෙවනි සංකල්පය කෙටි කාලීන නිෂ්පාදන ක්‍රියාවලිය තුල මතුවන දෙවනි සංකල්පය සාමාන්‍ය නිෂ්පාදිතය. දෙවනි සංකල්පය ලියන්න සාමාන්‍ය නිෂ්පාදිතය. සාමාන්‍ය නිෂ්පාදිතය. සාමාන්‍ය නිෂ්පාදිතය. average product. AP. ලස්සනද? average product සංකේතයේ AP. හරි. පුතේ සාමාන්‍ය නිෂ්පාදනය කියන්නේ මේකයි. මොකද සාමාන්‍ය නිෂ්පාදනය කියන්නේ පුතේ එක යෙදවීමකට ලැබෙන නිමවුම. සාමාන්‍ය නිෂ්පාදනය කියන්නේ මොකද්ද පුතේ? එක යෙදවීමකට ලැබෙන නිමවුම ප්‍රමාණය. දැන් අපි සාමාන්‍යයක් කියන්නේ විතර එකකටනේ. එකකට. දැන් බලන්නකොට ඉස්කෝලේ විෂයම් 9ම ලකුණු ටික එකතු කළා 9න් බෙදලා හරිද? විෂයන් 9ම ලකුණු ටික එකතු කරලා 9න් බෙදලා පුතාගේ සාමාන්‍ය ලකුණු 32යි. කිව්ව මොකද? සාමාන්‍ය 32යි. ඒක මොකක්ද? සාමාන්‍යයෙන් එකකට ලැබෙන ප්‍රමාණය කීයද? 32යි. සාමාන්‍යයෙන් එකකට ලැබෙන මේ ප්‍රමාණය 32යි. හරිද? right.
එකකට ලැබෙන ප්‍රමාණය. ඒ වගේ පුතේ බලන්න හොඳට මෙතනත් අපි බලමු. එක ශ්‍රමිකයෙකුට නිමවුම් ප්‍රමාණය කොච්චරයිද කියලා බැලුවොත්. එක ශ්‍රමිකයෙකුට නිමවුම් ප්‍රමාණය කොච්චරයිද කියලා බැලුවොත් අන්න ඒකට කියනවා පුතේ නම මොකක්ද කියන්නේ? සාමාන්‍ය නිෂ්පාදිතය. මේ බලන්නකෝ. මෙන්න සාමාන්‍ය නිෂ්පාදිතය. මම තීරුවක් විදිහට දානවා. सामान्य निष्पाद्य AP और मैं तीरों की देता मर गया ना एक के ने के दाया खदन सामान्य दाया देने के कभी सी हाथरा खदन सामान्य की दुल्हा एक के ने करो की ये दुल्हा विसी हाथरा बेदनो देखें एक के ने दुल्हा ඊළඟට තුන් දෙනෙක් එක්ක 39ක් හදනවා එක්කෙනෙක් කීයක් හදනවද 13ක් හතර දෙනෙක් එක්ක 60ක් හදනවා 60 බෙදන්න හතරෙන් එක්කෙනෙක් කීයක් හදනවද 15ක් පස් දෙනෙක් එක්ක 100ක් හදනවා එක්කෙනෙක් කීයක් හදනවද 20ක් එහෙනම් පුතේ මේ අහන්න හොඳට සාමාන්‍ය නිෂ්පාදිතය කියන්නේ මේකයි විචල්්‍ය යෙදවුම් එකකට විචල්්‍ය යෙදවුම් එකකට බිහි කරන්න පුළුවන් නිමවුම් ප්‍රමාණයට කියනවා සාමාන්‍ය නිෂ්පාදිතය එකකට ඒක හොයන්නේ කොහොමද පුතේ මුළු නිෂ්පාදිතය බෙදනවා විචල්්‍ය යෙදවුම් සංඛ්‍යාවෙන් මෙන්න පුතේ සාමාන්‍ය निष्पादित समान मुलु निष्पादित बेदनाते विचल्य येदवुम प्रमाण मोय विदारते विचल्य येदवुम प्रमाण पुते सामान्य निष्पादितයට අපි ඉංග්‍රීසියෙන් කියනවා AP මුළු නිෂ්පාදිතයට කියනවා TP විචල්්‍ය යෙදවුම අපි ගමු පුතේ L කියලා ශ්‍රමය කියන අදහස හරිද රයිට් වාක්‍යයට පුතේ වාක්‍යයට කියමු सामान्य निष्पादिතය යනු सामान्य निष्पादिතය යනු सामान्य निष्पादितය යනු විචල්්‍ය යෙදවුම් ඒකකයකට ලැබෙන सामान्य निष्पादिතය යනු විචල්්‍ය යෙදවුම් ඒකකයකට ලැබෙන විචල්්‍ය යෙදවුම් ඒකකයකට ලැබෙන විචල්්‍ය යෙදවුම් ඒකකයකට ලැබෙන නිමවුම් ප්‍රමාණයයි විචල්්‍ය යෙදවුම් ඒකකයකට ලැබෙන නිමවුම් ප්‍රමාණය විචල්්‍ය යෙදවුම් ඒකකයකට ලැබෙන නිමවුම් ප්‍රමාණය විචල්්‍ය යෙදවුම් ඒකකයකට ලැබෙන නිමවුම් ප්‍රමාණය විචල්්‍ය යෙදවුම් ඒකකයකට ලැබෙන නිමවුම් ප්‍රමාණයයි එය පහත පරිදි ගණනය කරයි. එය පහත පරිදි ගණනය කරයි. හරිද? right. ලස්සන ලියන්න පුතේ. සාමාන්‍ය නිෂ්පාදිතය සමානයි මුළු නිෂ්පාදිතය බෙදීම විචල්්‍ය යෙදවුම් ප්‍රමාණය. AP සමානයි TP බෙදීම L. right. කරා. ලස්සන ලියලා කොට කරා.
මේක නෙමෙයි. හරිද? right. කොහොමද තේරෙන්නේ? සාමාන්‍ය නිෂ්පාදිතය සමානයි මුළු නිෂ්පාදිතය බෙදීම විචල්්‍ය හේතුන් ප්‍රමාණය. හරි. එමු. right. එහෙනම් පුතේ සාමාන්‍ය නිෂ්පාදනය කියන්නේ මොකද්ද? එකකට හොයන්නේ. කොහොමද හොයන්නේ? සාමාන්‍ය නිෂ්පාදනය සමානයි මුළු නිෂ්පාදනය බෙදීම විචල්්‍ය හේතුන් ප්‍රමාණය. average product සමානයි TP බෙදීම L. ඊට පස්සේ තුන්වෙනි සංකල්පයට එනවා. ආන්තික නිෂ්පාදිතය. ආන්තික නිෂ්පාදිතය. තුන්වෙනි සංකල්පය අසල යන්නේ මොකද්ද? ආන්තික නිෂ්පාදිතය. ඉංග්‍රීසියෙන් කියනවා marginal product. marginal product. MP. marginal product MP. තුන්වෙනි සංකල්පයට එනවා ආන්තික නිෂ්පාදිතය marginal product MP. තුන්වෙනි සංකල්පය යන්නේ ආන්තික නිෂ්පාදිතය marginal product MP. ආන්තික නිෂ්පාදිතය marginal product MP. හරිද? right. MP කියන්නේ මේකයි පුතේ. ආගන්න හොඳට. පුතේ මෙන්න මේ විචල්්‍ය යෙදවුම් එකකින් වැඩි කළා. මොකද කියන්නේ? විචල්්‍ය යෙදවුම් එකකින් වැඩි කළා. මුළු නිෂ්පාදනයේ ඇතිවන වෙනසට කියනවා නම ආන්තික නිෂ්පාදිතය. මොකද කියන්නේ? විචල්්‍ය යෙදවුම් එකකින් වැඩි කළාම මෙතන එකකින් වැඩි කළා. හරිද? මේ මුළු නිෂ්පාදිතේ හටගන්න වෙනසට කියනවා පුතේ නමක් ආන්තික නිෂ්පාදිතය. මම තීරුවක් ඇඩ් කරන්න මෙන්න. ආන්තික නිෂ්පාදිතය. ආන්තික නිෂ්පාදිතය MP. මොකක්ද MP කියන්නේ? මෙන්න මේකයි. විචල්්‍ය යෙදවුම් එකකින් වැඩි කළාම මුළු නිෂ්පාදනයේ සිදුවෙච්ච මෙන්න මේ වෙනසට කියනවා පුතේ ආන්තික නිෂ්පාදිතය. කියලුත් මෙතන එකකින් වැඩි කරපාර මෙතන වැඩි වෙලා 14කින්. ඔය 14ට කියනවා ආන්තික නිෂ්පාදිතය. එහෙනම් පුතේ මොකක්ද ආන්තික නිෂ්පාදිතය කියන්නේ? මෙන්න මේක. විචල්්‍ය යෙදවුම් එකකින් වැඩි කළාම මුළු නිෂ්පාදිතේ හටගන්නා වෙනස. මෙන්න විචල්්‍ය යෙදවුම් මෙතන වැඩි කළා පුතේ එකකින්. විචල්්‍ය යෙදවුම් වැඩි කළා එකකින්. බලන්න පුතේ මුළු නිෂ්පාදිතය කීයකින් වැඩි වෙලාද? 24 ඉඳලා 39ට කීයකින්? 15කින් වැඩි වෙනවා. අන්නේ වැඩි වෙච්ච 15ට කියනවා ආන්තික නිෂ්පාදිතය. දැන් ඉස්සරහට මතක තියාගන්න ආන්තික නිෂ්පාදිතය දාන්නේ මැද. මේ වගේ වගු ගහන ඉස්සරහ මැද දාන්නේ. මෙව 3 දෙනෙක්ගෙන් 39ක් ඇරෙනවා. 3 දෙනෙක් වැඩ 39ක් හදනවා. කර්මාන්ත ශාලාවේ 3 දෙනෙක් වැඩ 39ක් හදනවා.
අපි තව ශ්‍රමිකයෙක් යවමු. හතරවෙනි ශ්‍රමිකයෙක් යවමු. එයා ගිහිපු පාර පුතේ බලන්න නිෂ්පාදනය කීයකින් වැඩි වෙලාද? 39 ඉඳලා 60ට වැඩි වෙලා 21කින් වැඩි. අන්න ඒ වැඩි වෙච්ච 21කට කියනවා ආන්තික නිෂ්පාදනය. මේ බලන්න පස්වෙනි එක ආව පාර වෙච්ච දේ 40කින් වැඩි. අන්නේ 40ට කියනවා ආන්තික. එහෙනම් මෙන්න මෙහෙම කියනවා. මොකක්ද කියන්නේ? විචල්්‍ය යෙදවුම් එකකින් වැඩි කළා වෙනස් කළා මුළු නිෂ්පාදිතේ හටගන්නා වෙනසට කියනවා නම ආන්තික නිෂ්පාදිතය. මොකක්ද පුතේ කියන්නේ? විචල්්‍ය යෙදවුම් එකකින් වෙනස් කළ විට මුළු නිෂ්පාදිතේ හටගන්නා වෙනස ආන්තික නිෂ්පාදිතයයි. හරිද? right. Let's getting විචල්්‍ය යෙදවුම් එක් ඒකකයකින් වෙනස් කරනු ලැබුවහොත් 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 එක් ඒකකයකින් වෙනස් කරනු ලැබුවහොත් මුළු නිෂ්පාදිතයේ විචල්්‍ය යෙදවුම් එක් ඒකකයකින් වෙනස් කරනු ලැබුවහොත් මුළු නිෂ්පාදිතයේ හටගනු ලබන වෙනස් වීමයි. මුළු නිෂ්පාදිතයේ හටගනු ලබන වෙනස් වීමයි. කොහොමද කියන්නේ? විචල්්‍ය යෙදවුම් එක් ඒකකයකින් වෙනස් කරනු ලැබුවහොත් මුළු නිෂ්පාදිතයේ හටගනු ලබන වෙනස් වීමයි. ඔන්න කතාව. විචල්්‍ය යෙදවුම් එකකින් වෙනස් කළොත් මුළු නිෂ්පාදිතයේ හටගන්න වෙනසට කියනවා ආන්තික නිෂ්පාදනය. ආයෙ බලන්න. විචල්්‍ය යෙදවුම් එක් ඒකකයකින් වෙනස් කරනු ලැබුවහොත් මුළු නිෂ්පාදිතයේ හටගනු ලබන වෙනස් වීම එතන පොඩ හදන්න පුතේ. වෙනස් වීම ආන්තික නිෂ්පාදිතයයි. වෙනස් වීම ආන්තික නිෂ්පාදිතය. විචල්්‍ය යෙදවුම් එක් ඒකකයකින් වෙනස් කරනු ලැබුවොත් මුළු නිෂ්පාදිතයේ හටගනු ලබන වෙනස් වීම ආන්තික නිෂ්පාදිතය. මේ බලන්න. එකකින් වැඩි කරපාරකින් 14කින් වැඩි. ඒ 14ට කියන ආන්තික නිෂ්පාදිතය. හතර දෙනෙක් එක්ක 60ක් හැදුවා. පස්වෙනියත් යවුවා. පස්වෙනිය යවපු පාර නිෂ්පාදනය වැඩි වුණා 100ට. වැඩි වෙච්ච 40ට කියනවා ආන්තික නිෂ්පාදිතය. හරිද? right. හොඳ උස්මක් ගන්න. ආන්තික නිෂ්පාදිතය. ලැබ්ගැටින් ආන්තික නිෂ්පාදිතය පහත පරිදි ගණනය කළ හැකිය. ආන්තික නිෂ්පාදිතය පහත පරිදි ගණනය කළ හැකිය. ආන්තික නිෂ්පාදිතය පහත පරිදි ගණනය කළ හැකිය. මෙන්න කියනවා පුතේ ආන්තික නිෂ්පාදිතය සමානයි ඉර උඩ දානවා පුතේ මුළු නිෂ්පාදිතයේ වෙනස. මොකක්ද පුතේ? මුළු නිෂ්පාදිතයේ වෙනස. ඉර යට දානවා පුතේ විචල්්‍ය යෙදවුම් ප්‍රමාණ වෙනස. විචල්්‍ය යෙදවුම් ප්‍රමාණ වෙනස. මෙන්න මේ අතර වෙනස උඩ දාලා විචල්්‍ය යෙදවුම් ප්‍රමාණ වෙනසින් බෙදනවා. කොහොමද වෙන්නේ?
මුළු නිෂ්පාදිතයේ වෙනස උඩ දානවා. යට විචල්්‍ය දෝ ප්‍රමාණය ස්ථාන. MP සමානයි ඩෙල්ටා TP. ඩෙල්ටා කියන්නේ වෙනස, TP කියන්නේ මුළු නිෂ්පාදනය. බෙදන්න පුතේ. අපි විචල්්‍ය දෝම ගත්ත L කියන්නේ ඩෙල්ටා L. right. එය පහත පරිදි ගණනය කරයි ලස්සනට ලියලා කොට කරා. ලස්සන. හරි ඔය ලියන එක මම අහන්න ඕන පුතේ. පුතාට මම අර දීපු ටියුට් එකේ රිවිෂන් ටියුට් එකේ සියලු වීඩියෝ YouTube එකට අප්ලෝඩ් කරලා තියෙනවා. ඒවයි ලින්ක් එක මම පුතාට දාලා තියෙනවා. ලින්ක් ටික. පුතා ටියුට් එක සම්පූර්ණ කළාද? හොඳට බලන්න සම්පූර්ණ කළාද? අනිවාර්යෙන් සම්පූර්ණ කරගන්න පුතේ. එතකොට අපිට නෝට් එකට අමතරව ප්‍රශ්න පොතකුත් තියෙනවා. නෝට් එකට අමතරව ප්‍රශ්න පොතකුත් තියෙනවා. ඔව් හොඳයි. හොඳරුවේ. නෝට් එකට අමතරව ප්‍රශ්න පොතකුත් තියෙනවා. පැහැදිලිද? එක වටිනවා පුතේ. හරිද? පුතා ලබන සතියේ රිවිෂන් එක පටන් ගන්නවා. මුල ඉඳලා උගන්න. ඊකකම යනු ඉඳලා උගන්න. ඊකකම යනු තැන ඉඳලා උගන්න. භූමිය ශ්‍රමය ප්‍රාග්ධනය ව්‍යවසායයට බිඳු වෙලා ඉගන්න. ඔයා මෙලෝදියක් දන්නේ නැහැ කියලා හිතන් බලන්න. ඒකට අවශ්‍ය නිබන්ධනය පිටු 60ක විතර නිබන්ධනයක් ඔබට නිවසට ලැබෙනවා අර විස්තර ටික යොමු කරාට පස්සේ. හරිද? right. එතකොට ආයෙත් දෙවෙනි සැරේ වතාවට කරගෙන යනවා. හොඳයි. ආන්තික නිෂ්පාදනය සමානයි මුළු නිෂ්පාදනයේ වෙනස බෙදීම විචල්්‍ය දෝම ප්‍රමාණය වෙනස. ඩෙල්ටා TP බෙදීම ඩෙල්ටා L සමානයි ආන්තික නිෂ්පාදිතය. හොඳයි. දැන් පුතේ අපි ඉගෙන ගත්ත සංකල්ප තුනක්. මොකක්ද සංකල්ප තුන? මුළු නිෂ්පාදිතය, ආන්තික නිෂ්පාදිතය, සාමාන්‍ය නිෂ්පාදිතය. නිකන් වචන වලින් කියමු. මුළු නිෂ්පාදිතය කිව්වේ හදන මුළු භාණ්ඩ ප්‍රමාණය. ස්ථාවරයේ දෝමට විචල්්‍ය දෝම ටිකක් දැවම හදන මුළු භාණ්ඩ ප්‍රමාණය. සාමාන්‍ය නිෂ්පාදිතය කිව්වේ එක විචල්්‍ය දෝමකට ලැබෙන ප්‍රමාණය. සාමාන්‍ය නිෂ්පාදිතය කිව්වේ එක විචල්්‍ය දෝමකට ලැබෙන ප්‍රමාණය. ආන්තික නිෂ්පාදිතය කිව්වේ විචල්්‍ය දෝම එකකින් වැඩි කළාම මුළු නිෂ්පාදිතයේ හටගන්න වෙනස. විචල්්‍ය දෝම එකකින් වැඩි කළාම මුළු නිෂ්පාදිතයේ හටගන්නා වෙනස. තේරෙනවද මගේ පුතේ? right. හොඳ උස්පක්. දැන් පුතේ ඔය සංකල්ප තුනම දාලා අපි උදාහරණයක් සාකච්ඡා කරන්න යන්නේ. හරිද? right. ලියන්න පුතේ උදාහරණයක්. ඔය සංකල්ප තුනම දාලා අපි සාකච්ඡා කරමු උදාහරණයක්. ලියන්න පුතේ උදාහරණේ. අක්කර දෙකක භූමි භාගයක් තුල අක්කර දෙකක භූමි භාගයක් තුල අක්කර දෙකක භූමි භාගයක් තුල පවත්වාගෙන යන ගොවිපලක අක්කර දෙකක භූමි භාගයක් තුල පවත්වාගෙන යන ගොවිපලක අක්කර දෙකක භූමි භාගයක් තුල පවත්වාගෙන යන ගොවිපලක
කටයුතු සිදු කිරීම සඳහා ගොවිපලක කටයුතු සිදු කිරීම සඳහා යොදා ගනු ලබන ශ්‍රමිකයන් කටයුතු සිදු කිරීම සඳහා යොදා ගනු ලබන ශ්‍රමිකයන් යොදා ගනු ලබන ශ්‍රමිකයන් එක් අයෙකු බැගින් වැඩි කිරීමේදී යොදා ගනු ලබන ශ්‍රමිකයන් එක් අයෙකු බැගින් වැඩි කිරීමේදී එක් අයෙකු බැගින් වැඩි කිරීමේදී එක් අයෙකු බැගින් වැඩි කිරීමේදී ගොවිපලෙහි නිමවුම හැසිරෙන ආකාරය ගොවිපලෙහි නිමවුම හැසිරෙන ආකාරය ගොවිපලෙහි නිමවුම හැසිරෙන ආකාරය ගොවිපලෙහි නිමවුම හැසිරෙන ආකාරය පහත පරිදි වේ. 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 මම ආයෙ කියන්න පුතේ බලා ගන්න. අක්කර දෙකක භූමි භාගයක් තුල පවත්වාගෙන යන ගොවිපලක කටයුතු සිදු කිරීම සඳහා යොදා ගනු ලබන ශ්‍රමිකයන් එක් අයෙකු බැගින් වැඩි කිරීමේදී එම ගොවිපලෙහි නිමවුම හැසිරෙන ආකාරය පහත පරිදි මෙන්න පහත පරිදි වේ. යා මම දැන් උදාහරණයක් ගන්න පුතේ. මොකද උදාහරණය වෙන්නේ? අක්කර දෙකක ගොවිපලක් තියෙනවා. ගොවිපල කීයද? අක්කර දෙක. මේ ගොවිපලට දාන ශ්‍රමිකයෝ සංඛ්‍යාව පුතේ දැන් ඔන්න එක බැගින් වැඩි කරමු. ශ්‍රමිකයෝ සංඛ්‍යාව අපි එක බැගින් වැඩි කරමු. ශ්‍රමිකයෝ සංඛ්‍යාව එක බැගින් වැඩි කරමු. මම පුතේ අක්කර දෙක ගන්නවා මොන සාධකයේද? ස්ථාවර සාධකය. ශ්‍රමිකයෝ ගන්නවා විචල්්‍ය සාධකය. විචල්්‍ය සාධකය. කෙටි කාලේ. එන අක්කර දෙකේ ගොවිපල ස්ථාවර සාධකය. අක්කර දෙකයි. ඒකට දාන ශ්‍රමිකයෝ විචල්්‍ය සාධකය. මේක දාගන්න ලස්සනට.
right. හරිද? right. දැන් මොන වගුවක් ගන්න යන්නේ හරිද? ලොකු වගුවක් ගන්න යන්නේ. බලාගෙන ඉන්න හොඳට. හොඳයි. right. හරිද? right. වෙන පුතේ. ශ්‍රමික සංඛ්‍යාව මුළු නිෂ්පාදනයේ ආන්තික නිෂ්පාදනයේ සාමාන්‍ය නිෂ්පාදනයේ වගේ මොනවද තියෙන්නේ? ශ්‍රමික සංඛ්‍යාව L මුළු නිෂ්පාදනයේ TP ආන්තික නිෂ්පාදනයේ MP සාමාන්‍ය නිෂ්පාදනයේ මොනවද තියෙන්නේ මේ? ශ්‍රමික සංඛ්‍යාව L මුළු නිෂ්පාදනයේ TP ආන්තික නිෂ්පාදනයේ MP සාමාන්‍ය නිෂ්පාදනයේ AP. හරිද? රූලක් ඇර රූලක් ලියන්න. ගණිත පොතේ හරි පුතා ලියන පොතේ රූලක් ඇර රූලක් ලියන්න. රූලක් ඇර රූලක් ලියන්න. හරිද? right. right. රූලක් ඇර රූලක් ලස්සනට ලියන්න. right. රූලක් කර රූලක් දාලා ලස්සනට යන්න. පුතේ මුකුත් ලියන්න එපා. වෙන මුකුත් ලියන්න එපා. මොනවද ලියන්න එපා. රූලක් කර රූලක් වගු ගහගන්න.
right. මම උදාගත්තේ නේද පුතේ? දැන් තව. ආන්තික නිෂ්පාදිතය කියන්නේ විචල්්‍යයදෝම් එකකින් වැඩි කලාම මුළු නිෂ්පාතය හටගන්න වෙලස. දැන් පුරුදු. මෙන්න මේ දෙක මැදින් දාන්න. ඔන්නෝම ලස්සන ඊතලයකුත් දාලා මැදින් දාන්න. කීයද? 3යි. විචල් ශ්‍රමික සංඛ්‍යාව එකකින් වැඩි කළාම මෙතන වැඩි වෙච්ච කීයද? 3යි. ඊට පස්සේ මෙතන දෙකේ ඉඳලා එකේ ඉඳලා දෙකට වැඩි කරද්දි මෙතන වැඩි වුණා කීයකින්ද? 3. කීයකින් වැඩි වුණාද? 5. සාමාන්‍ය නිෂ්පාත තීරකරු බිඳුව බෙදුවම ඊරි කෑල්ල ඒ කෙලින් දාන්න. 1 3ෙන් බෙදුවම උත්තරේ 3යි. 8 2ෙන් බෙදුවම උත්තරේ 4යි. පුරවන්න. ආන්තික නිෂ්පාතයේ මැද පුතර මම රූලක් කරලා ලියන්නේ කොයි? මැද දාන්න.
right. පුරමු. කොහොමද එන්නේ? 3 5 7 21 14 7 6 1 ඍණ 1 හරිද? ඍණ 3 සාමාන්‍ය ස්පාත් වෙනවා 15 බෙදීම 3 5යි 36 බෙදීම 4 9යි 50 බෙදීම 10යි 50 බෙදීම 5 10යි 9.5යි 9යි 8යි 7යි 6යි හරිද? right. වගු පුරෝග හරිද? right. දැන් පුතේ අපිට තියෙන ඔන්න ඕකේ ප්‍රස්ථාර අඳින්න තියෙන්නේ. හැබැයි පොඩි ප්‍රශ්නයකට තියෙන්නේ පුතේ. ප්‍රස්ථාරය ඇදලා ඉවර කරගන්න වෙලාවක් නැහැ. පැය එකමාරක් දෙකක් තුනක් යනවා. පුතේ මම පුතාට විභාගයේ තියනවා කියලා කිව්වේ සිකුරාදා. සිකුරාදා විභාගයේ තියන්නේ නැහැ මේක ඉවර කරන්න ඕන නිසා ප්‍රස්ථාර අඳින්න තියෙන නිසා විභාගයේ තියෙන්නේ ලබන සඳුදා. ලබන සඳුදා විභාගයේ තියෙනවා සිකුරාදට පුතේ සාමාන්‍ය විදිහට ගන්නවා. හරිද? දැන් අපිට මෙතනින් එහාට යන්න විදියක් නැති ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද ප්‍රශ්නේ? ප්‍රස්ථාරය අදින්න පැය දෙකමාරක් යනවා ඇඳලා පැහැදිලි කරන්න. හරිද? ඒ නිසා පුතේ මම අදට මෙතනින් නතර කරනවා. පුතාට දැන් අවස්ථාව දෙනවා මොකටද? ප්‍රශ්න අහන්න.